right. Punctuation marks වෙනස්ම පාඩමක් නේ මේවා පුංචි කාලේ ඔය 7 8 වගේ ශ්‍රේණි වලදී ඉගෙන ගත්ත පාඩම්. එතකොට විරාම ලක්ෂණ. ඇයි අපි විරාම ලක්ෂණ ඉගෙන ගන්න ඕන? සිංහල වලට විතරක් නෙවෙයි ඉංග්‍රීසි වලත් විරාම ලක්ෂණ අපිට වැදගත් වෙනවා. විශේෂයෙන් පළවෙනියට මම දීලා තියෙනවා using capital letters කියලා. ඔයගොල්ලෝ දැනටමත් capital ලකුණු භාවිතා කරන යම් තැන් ගැන අවබෝධයක් තියෙනවා. හැබැයි ඒ අවබෝධය නිවැරදි කරන්න සහ ඒ අවබෝධය නැවත සිහිපත් කරන්න තමයි මේ පාඩම මම මෙතෙන්ද ඇතුළත් කරේ. ඒකට හේතුව ලියනකොට මම දැකලා තියෙනවා ගොඩක් අයගේ වැරදි තියෙනවා. දැන් අපි මේ විරාම ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව ලියුවොත් එහෙම අපේ ලියන දේවල් වල නිවැරදි අදහසක් ප්‍රකාශ වෙන්නේ නැහැ. එතකොට මේවා අපි හිතාමතා වැරද්දුවා වෙනවා. ඒ හින්දා හරියටම මේ ලියන පුංචි දේ හරියට ලියන්න අපි පුරුදු වෙන්න ඕනේ. Using capital letters. මේකේ තියෙනවා capitalization is an important part of punctuation. Capitalization capital ලකුණු භාවිතය is an important part. තාම වැදගත් කොටසක් of punctuation. මේ ඉංග්‍රීසි විරාම ලක්ෂණ වල තාම වැදගත් කොටසක්. Capitalize the first word in every sentence. හැම වාක්‍යයකම පළවෙනි වචනයේ පළවෙනි අකුර කැපිටල් කරන්න ඕනේ. ඒකට උදාහරණය තමයි the country needs good leaders. රටට අවශ්‍යයි හොඳ නායකයෙක්. good leaders හොඳ නායකයෝ අවශ්‍යයි. right. දැන් එතකොට the කියනකොට T capital. දෙවෙනි එක. දැන් මේක ගොඩාක් වෙලාවට පැය ගණන් සාකච්ඡා කරන්න ඕන කාරණාවක් නෙමෙයි. ඉතින් ඕනෙම වාක්‍යයක පළවෙනි වචනේ පළවෙනි අකුර කැපිටල් කරන්න ඕන කියන එක අපි චූටි කාලේ ඉඳන් දන්නවා. ඒක දැන් අපි වරද්දන්නෙත් නෑ. බොහෝ විට ඔය පොයින්ට් එක අපි අතින් වරදින්නේ නෑ. ඊළඟට කියනවා the first word of a quoted sentence should begin with the capital. අන්න reported speech වලදී මේවා වැදගත් වෙනවා. මොනවාද? quoted කියලා කියන්නේ මේ අර inverted comma දාපු වගේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. ඔන්න ඌවනම් මම දැකලා තියෙනවා සමහර අය සිම්පල්ම එහෙම ලියලා දාපුවා තියෙනවා. දැන් බලන්න Shakespeare කියනවා says little learning is a dangerous thing. little කියන්නේ L capital. ඇයි ඒක quoted sentence එකක්. inverted comma ඇතුළේ තියෙන වාක්‍ය. ඒ වගේ තැන්වල අනිවාර්යෙන් inverted comma පාවිච්චි කරන්න ඕනේ. ඒ කෙනෙක් කියපු දෙයක් නේ. එතකොට inverted comma පාවිච්චි කරනවා කියන්නේ අනිවාර්යෙන් ඒ වාක්‍යයේ පළවෙනි වචනයේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. ඊළඟට කියනවා capitalize the pronoun I wherever it appears. Capitalize the pronoun I wherever it appears. මේ I කියන pronoun එක කොහේ ලියුවත් වාක්‍යයක කොහේ ලියුවත් එයා capital තමයි. වාක්‍යයේ මුල ලියුවත් මැද ලියුවත් අග ලියුවත් කොහේ ලියුවත් එයා capital. කවුද? I capital. හැබැයි මෙහෙමයි I capital කියලා කියන්නේ මම කියන අදහසින් ලියුවාම I can't remember the first time I read a poem. බලන්න මේකේ පළවෙනියටවත් I.
මැද්දෙත් I. ඒ කොහෙ ලිව්වත් I capital. ඕන්න ඕක වරද්දන. ඕක නම් වරද්දන දරුවෝ ඉන්නවා මේ අපේ පන්තියේ මෙතන නොවුනට වෙන ක්ලාස් වල ඉන්නවා. ඒ කියන්නේ මම කරන වෙන තැන් වල එම හම්බෙලා තියෙනවා. right. ඊළඟට all the proper nouns should be capitalized. සියලුම proper noun capital විය යුතුයි. proper noun කියන්නේ පුද්ගල නාම. ඒ කියන්නේ දැන් යම් නිශ්චිත පුද්ගලයෙක් a proper noun is a word used as a දැන් අපි noun එකක් ගත්තාම particular person or place or thing. දැන් නිශ්චිත ස්ථානයක් අපි නාම පදයක් කියලා කියන්නේ කෙනෙක් දෙයක් ස්ථානයක් හඳුන්වන පදයක් නේ. එතකොට දැන් අපි නිශ්චිත එකක් ගන්න. දැන් අපි proper noun කියන දැන් මගේ නම, ඔයාලගේ නම, ඕවා අපි දැන් අපි කරේ හැටුව, ගල්ගමුව මොනවා හරි දැන් අපි කියනවනේ මේ පුද්ගල නම් ඊට පස්සේ වීරසේකර, දිසානායක නේද? ශ්‍රීමති මොනවා හරි ඒවා ඔක්කොම දුටු ගැමුණු, රාජසිංහ නේද? බණ්ඩාර සෝමරත්න ඕවා සාමාන්‍ය ඒ භාවිතා වෙන ඒවා proper noun. බලන්න මේකේ තියෙනවා have you ever read any books written by Dickens? Have you ever read? බලන්න එතන have කියද්දි පළවෙනියට h අකුර capital වෙලා තියෙනවා. by Dickens කියද්දි පුද්ගල නමක් ඒක නිසා d අකුර capital වෙලා තියෙනවා. National Liberation Party ජාතික නිදහස් පක්ෂය calls for a massive rally. එතකොට අර පුද්ගල proper noun එක නේ තිබ්බේ. එතකොට NLP capital. many tourists visit Anuradhapura. එතකොට many tourists visit Anuradhapura කියද්දී එතන M capital වුණා වාක්‍යයේ මුල නිසා, අනුරාධපුරේ capital වුණා ඒක proper noun එකක් නිසා. Do you have any work on Sunday? එතන Sunday කියන එක proper noun එකක්. Many Sri Lankans speak English. එතකොට many කියද්දී M අකුර capital උනේ වාක්‍යයේ පළවෙනි වචනේ හින්දා ශ්‍රී ලංකන්ස් කියද්දී ශ්‍රී ලාංකිකයෝ කිව්වහම මේක proper noun එකක්. ඒක නිසා ඉස්සාහෙල් capital වුණා. speak English කියනකොට English කියන්නේ proper noun එකක්. ඒකේ E capital වුණා. Do people celebrate Ramadan in your country? Ramadan කියන්නේ යම්කිසි උත්සවයක නමක්. ඒක proper noun. right. දැන් බලන්න මේකේ තියෙනවා rewrite the following sentences using capital letters where necessary. Our teacher said I will take you to the museum in Colombo. right මම ලියන්න. එතකොට ඔයගොල්ලෝ ලියන්න මම ලියන්න කලින් මේ අමාරු නෙවෙයි. පළවෙනි එක our teacher said
දැන් මේක ඉන්වර්ටඩ් කම ඇතුළේ තියෙන්නේ. I කියන කැපිටල් වෙන්න ඕනේ. I will take you to the කෞතුකාගාරය කිව්වා මේක proper noun එකක්. Museum in Colombo. කොළඹ කිව්වම ඒක proper noun එකක්. Second one. I was confused. එතන I capital. I was confused when my mother sorry මෙතන M capital වෙන්නේ museum in Colombo. එතන museum ඉතින් මේ capital වෙනවා නම් hospital කියන එකත් capital වෙන්න ඉපේ නේද? ඒක වෙන්නේ I'm sorry. I was confused when my mother said. ආපහු inverted comma ඇතුළේ තියෙන්නේ. එතකොට you can buy a pair of new shoes කියනකොට you capital වෙන්න ඕනේ. You can buy a pair of new shoes. Third one. The කියනකොට T capital වෙනවා. මොකද ඒක වාක්‍යයේ මුලනේ. The student repeated. That he did not steal the money. ඊළඟට are you visiting us in November? එතකොට are you කියද්දි A capital. Are you November? Number 5. You and I. You කියනකොට you and I can't do this alone.
The aircraft show will be held on the Independence Day. Number 7. Dunghida Falls is situated near Badulla. එතන බදුල්ල කියද්දි B capital වෙනවා. In the Uva province. In the Uva කියද්දි U capital වෙනවා. The Uva province. ඊළඟට we boarded the Ruhunu Kumari Express at Maradana railway station. එතකොට ඒකේ ඉන්නේ පළවෙනි එකේ B කියද්දි W capital. මේවා ඔයගොල්ලෝ දැන්ටමත් දන්නේවා තමයි. නමුත් ඉගෙන ගන්න ඕනේ කරගෙන යද්දි තමයි තේරෙන්නේ. රුහුණු කුමාරි කියද්දි R capital. K capital. Maradani කියද්දි M capital. මෙතන in simple ඈ sorry හොඳයි කවිහාර මම ඒ ටයිප් කරනකොට සමහර ඒවා චූටි මිස්ටේක් එනවා ඒවා ඔයගොල්ලෝ බලන්න ඉඳලා මට දාන්න කියන්න හත්වෙනි එකේ මෙතන in කියන එක මම කැපිටල් ගහලා තිබ්බේ ඒක simple වෙන්නේ number 9 දැන් මොකද්ද පුතේ මේ we boarded the Ruhunu Kumari Express boarded what is the meaning boarded කියන්න බලන්න කාටද පුළුවන් කියන්නේ ගොඩ වෙනවට කියන්නේ ගොඩ වෙනවට we get in කියන අදහස ඔය තියෙන්නේ ගොඩ වෙනවා නගිනවා බෝට් කියනවනේ නවාතැන් දෙනවටත් බෝට් කියලා කියනවා හරිද ගොඩ වෙනවා නගිනවා වගේ අදහසක් ගන්නවා බෝඩ් ඒක තමයි ඊඩි එකතු වෙලා තියෙන්නේ මොකක් හරි මණ්ඩලයක් කියනවත් බෝඩ් කියලා ගන්නවනේ හරිද
next one නිමල් කාර්ය වසම්. එතකොට in capital. My mother's brother works in Rupavahini Corporation. මෙතන කමාවක් තියෙන නිසා my කියද්දි capital කරන්න බෑ. My mother's brother. මගේ අම්මාගේ සහෝදරයා works in Rupavahini. Next one. එතන මේ King John කියනකොට J capital
එතන මැග්නා කාටා කියලා කියන්නේ මේ මැග්නා කාටා ගිවිසුම ඉස්සර තිබ්බනේ මැග්නා කාටා කියලා ගිවිසුමක් තිබ්බා. ඒක ඕගොල්ලෝ හිස්ටරි වලට අහලත් ඇති. The English barons forced King John to sign the Magna Carta on June. King barons කියන්නේ සිටුවරු සාමිවරු කියලා කියන්නේ. ඉංග්‍රීසි සාමිවරු කියන එක අදහස් කරන්නේ. My mother drives a Toyota Camry. අම්මා ඩ්‍රයිව් කරන්නේ Toyota Camry කාර් එකක්ලු. එතකොට my mother drives a Toyota कहते T capital Toyota Camry कहते C capital Camry number 2. The mayor of Galle spoke at the meeting of the road record. Mayor of Galle. The mayor of Galle spoke at the meeting of the club. Do you learn Russian in your school? D capital me. Do you learn Russian කියන්නේ රුසියානු භාෂාව. Russian in your school. The Sunday Observer and the Observer and the Sunday Times පත්තරවල නම් ඒවා proper nouns are two famous English newspapers මොකද්ද මෙතන වුණානේ
English news papers in Sri Lanka. A reprint of the necklace. A reprint of the necklace by Guy right. ඔන්න ඒ ටික ලිව්වා. එතන මොකක් හරි මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් හරි. තව මොනවද අපි කැපිටල් කරන්නේ? දැන් ඔතන තියෙන ඒවාට අමතරව අපි සාමාන්‍යයෙන් දැන් ඔය ප්‍රොපර් නවුන් කියලා කියන්නේ ගංගා, ඇලදොල, කඳු ඇටි, මුහුදු, සාගර ඔය ඔක්කොම ඔයගේ නම් ටික අපි ගන්නෙ ප්‍රොපර් නවුන් විදියටනේ. එතකොට ඒ ප්‍රොපර් නවුන්ස් අපි ඔක්කොම වාක්‍යයක ලියද්දී අනිවාර්යෙන් වාක්‍යයේ කොහෙ ලිව්වත් අනිවාර්යෙන් මොකද කරන්නේ? කැපිටල් කරලා ලියන්න ඕනේ. කැපිටල් කරලා ලියන්න ඕනේ. ඒක තමයි කියන්නේ. හරිද? හරි අපි එහෙනම් ඊළඟ එකට යමු.
ඔන්න මම මේකෙන් අයින් වෙනවා. දැන් ඇති ඔයගොල්ලෝ ලියන්න ඇති කියලා හිතනවා. right. අපි ඊළඟ කොටසට යමු. මම පොඩ්ඩක් වෙලාව දුන්නේ ඒක ලියාගෙන කාට හරි බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් එයාට ලියා ගන්න. The period is used at the end of a declarative or an imperative sentence. Declarative English is a subject taught in schools. Please bring me a glass of water. මේක නව ගන්නට දෙයක් නෑ නැවතීමේ ටික නේද? full stop mark එක කියන එක මේ කියන්නේ. the period කියලා කියන්නේ. අපි වාක්‍යයක් අවසානයේ මොකක් හරි කොටසක් අවසානයේ අපි දාන එකනේ. මේක විශේෂ දෙයක් නෑ. ඊළඟට තියෙනවා the exclamation. මොනවාද මේ exclamation කියන්නේ? We use an exclamation to show a strong feeling and to indicate a forceful command. Exclamatory sentence. Exclamation mark is හර්ෂාදී ලකුණ නේ. අපි අර ඉරක් ගහලා තිතක් තියන්නේ. ඉරකි තිතකි කියන්නේ නේද? හරිද? What a great shot. How loud. බලන්න මේ වගේ දෙයක් කියනකොට ඒ කියන්නේ අපි හර්ෂාදී ලකුණ පාවිච්චි කරනවා. ඊළඟට forceful command කියනකොට help, watch out. Forceful command විධාන දෙනවා. මොකද තදින් විධාන දෙනවා. help, watch out. ඒ වගේ අපි හර්ෂාදී ලකුණ පාවිච්චි කරනවා. ඊළඟට කියනවා the question mark. Use a question mark at the end of a direct questions. And කෙලින්ම question mark එක පාවිච්චි කරන්නේ ඍජු ප්‍රශ්නයක් අවසානයේ පාවිච්චි කරනවා. direct question එකක් අවසානයේ. How many runs did you score? Score කීයක් අරන් තියනවද ලකුණු? Do you read books? ඔයා පොත් කියවනවද? Do you read books? අනේ වගේ question mark එකක් තියෙනවා. ඊළඟට exercise. අභ්‍යාස තියෙනවා. Rewrite the sentences using the correct punctuations. You have to use capitals. අන්න බලන්න ඔයාලට සිද්ධ වෙනවා you have to use capitals. අපි කතා කරා. Periods, exclamation marks and question marks where necessary. මේ ඔක්කොම කලවමට තියෙනවා. 10ක් තියෙනවා. This is a mango tree. දැන් මම මෙහෙම කරන්නේ. ස්ක්‍රීන් එක ෂෙයා කරන්නේ නැතුව ලියන්නත් බෑ නේද? කමන්නේ හරි ලියානේ. ඔයගොල්ලෝ ලියන්න මට කලින්. මම විනාඩි 3ක් විතර වගේ දෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ ඔක්කොම ලියන්න බෑ මම දන්නා විනාඩි 3ට. විනාඩි 3ට දෙකක් තුන්වෙනි එක වගේ වෙනකන් ලියුවේ හැකි. හරි දෙනවා හරි 5යි 7යි 5යි 10 වෙනකන් දීලා තමයි මම උත්තර ලියන්න පටන් ගන්නේ. එතකොට කීපයක් ලියලා තියන්න ඕනේ. ලියන්න. ගැටලු තියෙනවනේ ඔහොම කතා කරලා අහන්න. නදුලිට අපි දැන් අර සිප්ලී දෙකේ පන්ති පටන් ගත්තොත් එහෙම එතන ඔන්ලයින් එකට අමතරව එතෙන් එන්න පුළුවන් ඉරිදා උදේ 9:00 11:00 ටයිම් එක හෝ සෙනසුරාදා හවස දෙකෙන් පස්සේ ඉරිදා වැට සෙනසුරාදා නම් පුළුවන්. සද්දේ හරියට නැහැ. ඉරිදා වැට සෙනසුරාදා පුළුවන් වෙන්න. හරි කමන්නේ. ඔය දවස් දෙකෙන්ම මම පන්තිය දානවා. එතකොට ඉරිදා පුළුවන් කට්ටිය ඉරිදා එන්න බැරි කට්ටිය සෙනසුරාදා එන්න. එහෙම කරමු. සෙනසුරාදා දාන්නේ නදුලි දෙකෙන් පස්සේ බොහෝ විට 2 4 එහෙම නැත්නම් 4 6 කියන ටයිම් දෙකෙන් එකක් තමයි වැඩෙන්නේ.
මම ඒක දැන් මේ සෙනසුරාදා කරන්නේ මේ සෙනසුරාදා ඉරිදා තියෙන පන්තිය කරනවා. මොකද සෙනසුරාදා මට arrange කරගන්න ටයිම් එකක් නැහැ මේ සතියේ වෙද්දි. මට ලබන සතියේ වෙද්දි මම ඒක සෙනසුරාදාක arrange කරගන්නවා ටයිම් එක. එතකොට 2 4 එහෙම නැත්නම් 4 6 ওই දෙකෙන් එක වැටෙනවා මම ඒක හරියටම වෙලාව කියන්නේ. 2 4ද 4 6ද කියලා. එහෙම කරමු. හරි. හරි 5යි 10යි 5 10. හරි අපි උත්තර ලියන්න පටන් ගමු. Is this a mango tree? මේක අඹ ගහක්ද කියලා අහනවා. එතකොට අපි ලියන්න ඕනේ ඔව් මේක අඹ ගහක් තමා කියලා නේද? එහෙම නෙමෙයි අපි මේකේදී ඉක්වේෂන් මාක් නේ පාවිච්චි කරන්නේ. Is this mango tree? Number 2. ඒකේ පළවෙනි අකුර I අකුරත් කැපිටල් වෙනවා. මෙතන mango tree කිව්වම question mark එකක් එනවා. ඊළඟට help කැදී H. help හර්ෂා දීලා. ඊළඟට third one. Please answer your names promptly. Please get the P capital. Number 4. Wow, what a great idea. Wow. What The teacher asked me why I wanted to join the Heritage Club. The teacher asked me why I wanted to join the Heritage Club. What time are you coming? W capital.
क्वेश्चन मार्क कितना? She, when I would give my consent to her. Is it true that Nimal has been transferred to Ratnapura? Question mark. Number 8. I don't know what to do. The friend asked, what did the bear say to you? ලියාගන්න. හරියට ලියන්න අඩුපාඩු තියාගන්න නැතුව.
කවිහාර මෙසේජ් එකක් දාලා තියෙනවා මෙතන name නෙමෙයි තමයි තියෙන්නේ names තුන්වෙනි එකේ තියෙන්නේ. මෙතන ගැටලුවක් නෑ ඉස්සක් දාගන්න. Please answer your names promptly. Promptly කියලා කියන්නේ ඉතා ඉක්මනින් කියන්නේ. කරුණාකර ඔබේ නම් වලට හැකි ඉක්මනින් පිළිතුරු දෙන්න. Right. ලියාන ඉවර ඇති අපි ඊළඟ කොටසට යන් එහෙනම් කොමාවට නේද? නාද කමාස් කියන්නේ. කමාව ගැන නම් අපි දන්නවා. ඒක 아무තු දෙයක් නෙමෙයි නේද ප්‍රසාද්? We use a comma to separate more than two words, phrases or clauses. මොකද කියන්නේ? We use a comma අපි කමාව භාවිතා කරනවා to separate. Separate කියන්නේ වෙන් කරනවා කියන එක. To separate. සමහර විවාහ වෙච්ච කට්ටිය separate වෙන්නේ වෙන් වෙලා යනවා. වගේ තමයි. To separate more than two words, phrases or clauses. More than two words වචන දෙකකට වඩා ඒ වගේම phrases or clauses අනේවා වෙන් කරන එක තමයි කරන්නේ මේ කමාව කියන්නේ. Example කියනවා we study science, mathematics, history and geography in English medium. අන්න බලන්න separates words වචන වෙන් කරනවා කමාවකින්. මොනවාද වෙන් කරපු වචන? science, mathematics, history and geography කියන වචන ටික වෙනස් කරනවා. පැහැදිලිද? වෙන් කරලා දැම්මා. ඊළඟට කියනවා separates phrases. බලමු phrases වෙන වෙන විදිය. We painted the walls in the classrooms. අපි පාට කරාලු අපි තීන්ත ගෑවා the walls in the classrooms. පන්ති කාමර වල බිත්තිවල. In the science lab එකේ. In the computer lab and in the dancing room. අන්න බලන්න එතන තනි වචනයක් නෙමෙයි වෙන් කරේ. වචන ඛණ්ඩයක් phrases ටිකක් වෙන් කරා. ඊළඟට අපි තුන්වෙනි උදාහරණය බලමු. Separates clauses. ඔන්න බලන්න. Some books are to be chewed, others are to be tasted, and very few are there are to be swallowed and digested. එතන කෙලින්ම clauses තියෙන phrase එකක් වගේ චූටි කොටසක් නෙමෙයි සම්පූර්ණ වාක්‍ය ඛණ්ඩ කෑලි කීපයක් තියෙනවා. හරි ඊළඟට we use a comma to separate the main clause in a compound sentence. අපි කමාව පාවිච්චි කරනවා compound sentences වල main clause එක වෙන් කරන්න. ඊට පස්සේ කියනවා use a comma before and but for no or so and yet. සාමාන්‍යයෙන් මේ වචනත් එක්ක අපි කමාව පාවිච්චි කරන තැන් තියෙනවා. කමා ඊළඟට උදාහරණයක් තියෙනවා මෙන්න මෙහෙම. I saw you in the cinema but I could not talk to you. I saw you in the cinema මං සිනමා ශාලාවේදී ඔයාව දැක්කා but I could not talk to you. නමුත් මට ඔයාට කතා කරන්න බැරි වුණා.
එතකොට අර සිනමා කියන තැන ක්‍රමාව තියෙනවනේ. බට් වලට කලින් තමයි ක්‍රමාව තියෙනවා. ඒ වගේ වාක්‍ය දෙකක් සම්බන්ධ වෙනකොට ඒ වචනෙට කලින් ක්‍රමාව යෙදෙනවා කියලා කියන්නේ. ඊළඟට කියනවා නිසාර් bought the sandwiches and කුසුම් bought the drinks. අන්න එතන sandwiches කියන තැන ක්‍රමාව ආවා. මොකද ඊළඟට and කියන එකෙන් තමයි සම්බන්ධ වුනේ. ඊළඟට කියනවා we use a comma to separate a direct quotation. අපි ක්‍රමාව වෙනස් කරනවා. direct quotation බලන්න I don't understand your problem, said the mother to a child. direct quotation එක ඍජු කියන්නේ උපුටා ගැනීමක් තියෙනවනේ. උපුටා ගැනීමක් ලිව්වට පස්සේ ක්‍රමාවක් දාලා තමයි ඊටු කොටස ලියන්න ඕනේ. Mala told her cousins, don't go out. එළියට යන්න එපා. එළියට යන්න එපා. We use a comma to separate nouns in opposition. බලන්න මේකේ උදාහරණය සනත් ජයසූරිය comma the former captain of Sri Lankan cricket. ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක will be our guest of honor. බලන්නකො දැන් මේ සනත් ජයසූරිය the former captain of Sri Lankan cricket. අපිට ගත්ත හැකි Mr. ජිනදාස comma the principal එහෙම නැත්නම් the former principal of our school has come this occasion. අනේ විදිහට පුද්ගලයෙක්ගේ නමක් දාලා කමාවක් දාලා ඒ පුද්ගලයා විස්තර කරන්න පුළුවන්. use a comma after exclamations. exclamation එකකට පස්සේ පාවිච්චි කරනවා. කවුද ලියන්නේ? oh he is mad. no I can't do that. next one, use a comma to separate introductory clauses. although he worked hard he was not promoted. although he worked hard, ඔහු මහන්සි වෙලා වැඩ කරලා තිබුණත් he was not promoted. එයාව උසස් කරලා තිබුණේ නැහැ. when I traveled in a bus I usually carry a book. මම බස් එක යනකොට සාමාන්‍යයෙන් පොතක් අරගෙන යනවා. දැන් අපිට කියනවා rewrite the sentences using the comma where necessary. හරි වාක්‍ය ටික නැවත ලියන්න දෙයක් නැහැ. දීලා තියෙන වාක්‍ය වල අවශ්‍ය තැනට කමාව දාන්න විතරනේ තියෙන්නේ. මම දෙනවා මිනිත්තු 6ක් විතර දෙන්නම්. කරන්න බලන්න කමාව දාන්න. කොට කියවලා දාන්න. දෙපාරක් කර වාක්‍ය කියවලා කරන්න. ඒක කරලා ඉතුරු වෙච්ච වෙලාවේ විනාඩි 6ට වඩා ඉතුරු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඊළඟ අභ්‍යාසෙත් කරන්න. please commas where whenever they are needed in the following sentences. අවශ්‍ය තැන්වල අපිට කමාව දාන්න කියනවා. ගැටලු තියෙනවා නම් අහන්න.
හරි වෙලාව ඇති නේද? ඒක නම් උත්තර මම මේ කියන්න ඕනේ. දැන් මෙහෙමයි දැන් සමහර අයට හිතනවා ඇති අනේ ඔය කමාදානේ අපි දන්නවනේ කියලාත් හිතනවා ඇති. හරිද? මේ ක්වෙස්චන් මාක් ඉතින් අපි දන්නවනේ කියලා හිතනවා ඇති. හැබැයි දැනගත්තට මේ වගේ ඕගොල්ලෝ නොදන්න තැන් තියෙනවා. අනිත් එක දැනගත්තට සමහර අය ඒවා නිවැරදිව පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ සිංහල ලියනකොට නම් අනේ සිංහල වල විරාම ලක්ෂණ බලනවනේ ඌට ලකුණු දෙනවනේ කියලා සිංහල පේපරේ මහා උජාරුවට ලොකුවට කල්පනා කරලා ලියනවා. ඉංග්‍රීසි එක වැඩිය ගණන් ගන්න. ඉංග්‍රීසි එක ගණන් ගන්න තුනම වෙන ඉංග්‍රීසි එකේ මාක්ස් අඩු වෙනවා. මොකද හේතුව grade 6 to 11 කියන සිලබස් එක ගත්තාම ඔය සිලබස් එක තුල සම්පූර්ණ විෂය නිර්දේශය තුල මේ විරාම ලක්ෂණ කියන ටික උගන්වන්න තියෙනවා. මොකද මේ ඉංග්‍රීසි කියන්නේ එක්තරා භාෂාවක් නේ ලෝකෙ මිනිස්සු කතා කරන්නේ. එතකොට මේක විෂයක් නෙවෙයි. මේක විෂයක් විදිහට හඳුන්වනවට මම හරි අකමැතියි. මොකද භාෂාවක් මේක. එතකොට මේ භාෂාව ඉගෙන ගන්නකොට ඒ භාෂාවේ විභාග ප්‍රශ්න පත්‍රය ලියනකොට අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා මේ විරාම ලක්ෂණ නිවැරදිව පාවිච්චි කරන්න. ඒකයි නැවත මේ රීකෝල් කරන්නේ මතක් කරන්නේ. හරි. Yes, I think I would like some tea. මොකද කියන්නේ? Yes, I think I would like some tea. Yes ගාවින් කමාව දාන්න. I think I would like some tea. ඒක කිසි ගැටලුවක් නෑ. At the beginning of the meeting, Mr. Mason made a comprehensive speech. ඒකේ meeting ගාවින් කමාව දාන්න. At the beginning of the meeting, Mr. Mason made a comprehensive speech. ඊළඟට තුන්වෙනි එකේ well ගාවින් කමාව දාන්න. Well, I will try to do that. I will try to do that. ඊළඟට හතරවෙනි එක if possible try to come early. If possible try to come early. ඒකේ කමාව දාන්න ඕන කොතෙන්ද? possible ගාවට. Possible try to come early. Next one, we bought some clothes, books and food stuff. එහෙනම් clothes කියන තැනින් කමාව දාන්න. අර වචන වෙන් කරනවා separate words. Right? Before washing, Jane had her dinner. Before washing, Jane had her dinner. එතන දාන්න before washing කියන තැනින් දාන්න washing කියන තැනින්. ඔය විභාගයේ චූටි ලකුණක්වත් මිස් වෙන්න දෙන්නේ නැති වෙන්න තමයි උගන්වන්නේ. හරිද? එතකොට මේ හැමදේම වැදගත්. ලකුණක වටිනාකම තේරෙන්නේ 74ක් අරගෙන B එකක් ගත්ත වෙලාවට තමයි. ඇඬෙනවා 72ක් 73ක් ගත්ත වෙලාවට හිතෙනවා ලකුණු දෙක වටිනාකම කියලා නිම කරන්න බෑ. පැහැදිලිද? මොකද අපි ඇත්තටම දන්නේ අපි ලකුණු කීයෙන්ද ගත්තේ කියලා. මොකද මම ඇත්තම කියන්න එපා. මගේ මේ පන්තියේ ඉන්න ළමයි ටික ගත්තාම 2021 O level ලියන් දින්න කණ්ඩායම ගත්තාම මම ඕගොල්ලෝ මේ වර්ණනා කරනවා නෙවෙයි. හැබැයි ඉතින් ඇත්ත කියන්න එපා. හොඳ දෙයට හොඳ කියන්න ඕනේ, නරක දෙයට නරක කියන්න ඕනේ. ඔයාලා හැමෝම B පාස් එක ඉන්නවා. පොඩ්ඩ මාත් එක්ක තරහ වෙන්න එපා සර් අපිට ඒ ගන්න බෑ කිව්වා කියලා. නෑ B එක මට ෂුවර්. හැබැයි ඒක මට ෂුවර් නෑ. ඒක ඔයාලා ෂුවර් කරගන්නත් එපා. ඔයාලත් මට තව මදි එකක් ගන්න මම තව මහන්සි වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන වැඩ කරන්න. එතකොට ඒක එනවා. හැබැයි අපි වැඩ නොකර හිටියොත් අපිට ඒකක් එන්නේ නැහැ. එතකොට මම දන්නවා මෙතන අති බහුතරය
195%කටම ඒක ෂුවර්. ඔයගොල්ලෝ දන්නවා අපිට සර් එකක් ගන්න පුළුවන් සර් කිසි ප්‍රශ්නයක් නැහැ. graph එහෙම කරද්දි මට තේරුණානේ. ඉතින් එතන ලකුණු 10 ප්‍රශ්නේ හැමම ලියනවනේ ඔයගොල්ලෝ. රචනත් අපි දැන් කීපයක් කරා මම රචනයේ ටික හැදුවට පස්සේ ඒක ප්‍රශ්නයක් නෑ. ලකුණු 75 කියන එක නැති. හැබැයි ඒක ලකුණෙන් දෙකෙන් මිස් වෙන්න පුළුවන්. 70 72 73 කියන තැනින් මිස් වෙන්න තියෙන chance එක අවදානමක් තියෙනවා. අන්නේ අවදානමට අපි වැඩ කරන්න. අවදානමට වැඩ කරන්න ඕනේ. අවදානමට පෙර සූදානම්. අනේකයි මම කියන්නේ. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ පිරිමි ළමයෙක් හිටියා ක්ලාස් එකේ එක්තරා පාසලක මේ මම ඉස්කෝලේ නම කියන්නේ අති දක්ෂයා කොල්ලා හොඳයි හොඳට වැඩ කරගෙන ගියා අගෝස්තු පහ වුණාට පස්සේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙනකොට මේ සාමාන්‍ය පේපර් එකක් දුන්නත් ඉතින් හොඳට ලකුණු ගන්නවා අය නැති හොඳටම ගන්නවා ඊට පස්සේ පන්තියේ වැඩ කරේ නෑ මම පේපර් එකක් ලියන්න දුන්නාම ලියන්න ඔහෙ බලාගෙන ආවට ගියාට ලියනවා ඒ කියන්නේ එයා තුල තිබුණා චූටි මානසිකත්වයක් සර් මට දැන් පුළුවන් ඉතින් දැන් මෙව්වා සර් මට මෙව්වා පොවලා දිය කරලා පොපු නැති විතරනේ සර් කරේ නැත්තේ එතකොට මේවා දැන් මට පුළුවන් දැන් graph කරලා ආයෙ graph එකක් දුන්නාම ලියන්න ඔයාටත් ඕක හිතෙනවනේ ඒ මොනම උලක්ද මේ දැන් මේ කරා දැන් ඉතින් ආයෙ ඕක ලියා ගන්න පුළුවන් නේ මට කියලා හිතෙනවා හිතලා ලියන්න ඒ වාගේ එහෙම තිබුණා ඔන්න ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙනකොට ඔය වගේ නිකන් මානසික මට්ටමකට මට ඔය වෙනස හොඳට දැනුණා ඊට පස්සේ මං කිව්වා පුතේ ඕක හරියන්නේ නැහැ තව ලියන්න ඕනේ තව වැඩ කරන්න නෑ සර් මට පුළුවන් මම ඒකත් දන්නවා ආවේ B එකක් ඕම් වැඩි අතේ තිබ්බ දේ කටේ දාගන්න බැහැ අවුරුද්දක් තිස්සේ ඉගෙනගෙන මහන්සි වෙලා අවසාන මාස දෙකේ විභාගයට මාස දෙකක් තියලා දැන් මට උත්තර පුළුවන් කියලා මම දෙන වැඩත් හරියට කරන්නේ නැතුව ඒ හිටියා. අන්තියාව මම දෙන අභ්‍යාස ටික හරියට කරන්න විශේෂයෙන් පේපර් ක්ලාස් එකේ පේපර්ස් ටික හරියට කරේ නැහැ. අවසාන මාසෙට. එතකොට අර ටික අමතක වෙලා ගියා ළමයි. ඉතින් මම දන්න ඔය B එක ආවේ ලකුණු දෙකෙන් තුනෙන් මිස් වෙලා තියෙන අනිවාර්ය ලකුණු 70ට එහා ලකුණු තිබ්බා පේපරේ ෂුවර් මම. අන්න ඒකයි මම කියන්නේ අවසාන වෙලාව වෙනකම් ඉතින් දුවන්න ඕනේ. අවසාන වෙලාව වෙනකම් මහන්සි වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, උඩට වැඩ කරන්න. හොඳ හුස්මක් ගන්න වෙන්නේ විභාගයේ ලියලා ඉවර වෙලා විභාග ශාලාවෙන් එළියට ඇවිල්ලා තමයි. එතකන් අපි හැම වෙලාවෙම මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. හරිද? හරි. ඊළඟට ඒ ඔයාලගේ ඒ පාස් එක වෙන්නේ S එකවත් C එකවත් B එකවත් වෙනුවෙන් නෙවෙයි මම කතා කරේ ඒක වෙන්නේ. තේරුණාද? ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒකක් කියන්නේ මාර වටිනා දෙයක්. හරි. ඒක ගන්න හරි අමාරුයි. නමුත් පුළුවන්. බැරි නෑ. හරි. ඊළඟට කියනවා the damage however was greater than estimated. එතන however කියන එක දෙපැත්තෙන්ම දාගන්න තමයි. එයා තනි වෙන්න. damage කාලින් කමාවක් දාගන්න however එක අවසානින් කමාවක් දාන්න. ඔය මැද්දෙන් ඒ වගේ වචනයක් එනකොට දෙපැත්තෙන්ම කමා වැටෙනවා. the damage was greater than estimated. I live in ගල්පොත්තේ පොළ අලව්ව. ඒතකොට ගල්පොත්තේ පොළ ගාවින් කමාව දාන්න. I live in ගල්පොත්තේ පොළ කමා අලව්ව. ඊළඟට therefore කියන තැනින් කමාව දාන්න. therefore කමා I will come with you. I will come with you. I will come with you.
ඊළඟට the new southern highway නව දක්ෂිණ අධිවේගී මාර්ගය new southern highway දක්ෂිණ අධිවේගී මාර්ගයට ගිය ඒකේ කොහේ හරි ගාල්ල මාතර පැත්තේ ගියපු කෙනෙක් ඔන්න බලන්න ඒකේ උඩ ගහලා තියෙනවා southern highway කියලා southern highway කියලා තියෙනවා right විභාගෙ එහෙම ලියලා ට්‍රිප් එකක් යන්න southern highway කියන අධිවේගී මාර්ගයක එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ ඔයගොල්ලන්ට 10 වසර 11 වසර දෙකම ලෙඩ දුක් ප්‍රශ්න හින්දා රටේ තිබ්බ ගැටලුත් එක්ක ගමන් බිමනුත් සීමා වෙන්න ඇති හරි the new southern highway which was opened recently is used by many people එනම් recently කියන තැනින් තමයි කමාව වැටෙන්නේ මෑතකදී විවෘත කරන ලද නව දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනු ලබනවා බොහෝ මිනිසුන් විසින් is used by many people එනම් recently ගාවින් කමාව වැටෙනවා the lights the audience and the applaud gave her a new courage to dance. The lights giving kamawa වෙන්නේ. ඊළඟට wow giving kamawa දාන්න. Wow, we are going into the finals. We are going into the finals. Place commas wherever they are needed in the following sentences. හරි දැන් අපිට කියනවා ප්ලේස් කරන්නලු ප්ලේස් කරනවා කියලා කියන්නේ මෙතන මේ ප්ලේස් කියන්නේ ස්ථානය කියන අදහස නෙමෙයි මෙතන තියෙන්නේ නිවැරදිව යොදන්න කියන එක ප්ලේස් කරන්න මොකද්ද කමාස් කමාව දාන්න wherever they are needed in the following sentences හරියටම දාන්න බලන්න වාක්‍ය 7යි තියෙන්නේ තනියෙන් කරන්න බලන්න මම දෙනවා 6 7 වගේ විනාඩි 5ක් 6ක් වගේ දෙන්නම් හරියටම කරන්න there was no questions that Pial's painting a huge colorful and ugly dog was the worst entry in the art exhibition. Mr. Karyawasam's ability to say the right things at the right time is, I believe, amazing. Third one, running around the house, the boy was abruptly stopped facing a buffalo. If the opposition wins, we will have to pack our things. Gracefully, lightly, and softly, the dancers moved across the stage. සුමිහිරි දැන් ඔය මං කියවනකොටත් පොඩි පොයින්ට්ස් එනව නේද කවියා භාග්‍ය ඇදම්ලා තේරුණා නේද සුමිහිරි the women's fashion magazine is becoming popular now. Mr. and Mrs. Carl, my neighbors, sat in front of us at the cricket match. මන් දෙන්නම් විනාඩි 5ක් 6ක් වගේ නිශ්ශබ්දව හරියට දෙතුන් පාරක් කියලා උත්තට කමාව දාන්න බලන්න. විනාඩි 5ක් ඇති හොඳටම 5ක් දෙන්නම් ඇති.
right ඇති නේද වෙලාව පළවෙනි එකට එන්නේ there was no question that Pial's painting a huge colorful and ugly dog was the worst entry in the art exhibition එතකොට Pial's painting a huge colorful and dog මෙතන painting ගාවට තමයි කමා වෙන්නේ painting ගාවට කමා වෙනවා that Pial's painting a huge colorful and ugly dog was the worst entry in the art exhibition ඊළඟට Mr. Karyavas's ability to say the right things at the right time is I believe amazing ඒකේ right time ගාවට කමා වෙනවා sorry right time නෙමෙයි is ගාවට is ගාවට right time is I believe amazing ඊළඟට running around the house comma the boy was abruptly stopped facing a buffalo abruptly කියලා කියන්නේ හදිසියෙම කියන එක එතකොට එතන එන්නේ house ගාවින් if the opposition wins එතන wins ගාවින් කමා වෙනවා we will have to pack our things if clause එක ගන්නත් කියපුවානේ මහලොකු දේවල් නේ ඊළඟට gracefully කියද්දි කමා වෙනවා gracefully lightly and softly the dancers moved across the stage ඊළඟට සුමීරි සුමිහිරි ගාවින් තමයි කමා වෙන්නේ සුමිහිරි the women's fashion magazine is becoming popular now Mr. and Mrs. Carl my neighbors එතන Mr. and Mrs. Carl කියන දෙනින් කමා වෙනවා Carl my neighbors sat in front of us at the cricket match කාවින්ද ඔක්කොම හරිද ඒක නෑ සර් ගොඩක් හරි එකක් දෙකක් මිස්ටේක් වෙන්න ඇතිනේ ඔව් සර් නදුලිගේ එකක් වැරදිලා සර් කියලාද පුතේ දෙකක් වැරදිලා තියෙන්නේ සර් භාග්‍ය කීයක් හරිද වැරදි කීයක් තියෙනවද එකයි සර් හරි 6 නේ 6 o'clock semicolon එක අපි ඊළඟ දවසේ කතා කරමු නේද දැන් අය කාලෙත් ඉවර කරන්න බෑ semicolon ඒක නිසා මම 6ට අද ක්ලාස් එක නතර කරන්න semicolon එක අපි ඊළඟ දවසේ කතා කරලා එහා පැත්තේ passive voice ටික active voice ටික තියෙනවා එතකොට ඔය මැද්දෙන් පන්තියට ආපු අයට ඔය passive ඒවා හැම හරියට මතක නැතුව ඇති එතකොට ඒවා ටිකක් දැන් අර සිප්ලීඩ් එකක දැම්මම ඔයගොල්ලන්ට එන්න කියවනේ. එතකොට ඒ ටික සාකච්ඡා කරමු. එහෙනම් මේ ඔයගොල්ලන්ට පාඩම් කරපුවාගේ ගැටලු තියෙනවා නම් දැන් පරණ දීලා තියෙන නිබන්ධන කට්ටලේ තමන් ගාව ඇති පේපර්ස් ඇති. ඒවයි ගැටලුත් අහන්න ඉරිදට එන අය ඉරිදා කණ්ඩායම ඊළඟ සෙනසුරාදාට ඒගොල්ලෝ ගෙන්න ගන්නම් මං අනික් අය එන්න බැරි අය. පුළුවන් අය ඉරිදා එන්න 9:30 9:00 සිප්ලීඩ් එකට එන්න. හරි. එහෙනම් thank you very much for your participation. අද විනාඩි 15ක් විතර කල් තියයි. කමන්නේ. හරි. Okay. Thank you very much. Good night. See you.